ශ්‍රී ලංකා ට්‍රුත් හරහා ගෙනෙන මැද පෙරදිග පුවත් වාර්තාවටයි අප අවධානය යොමු කරන්නේ. විදේශගත ශ්‍රමිකයින් කුවේට් රාජ්‍යයෙන් පන්නා දැමීම සඳහා කුවේටානු වාදය ස්ථාපිත කරලීම සඳහා දියත් කරන දැවැන්ත වැඩපිළිවෙල පිළිබඳ අද දවසේදී කුවේට් පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වනවා. ඒ අනුව අද දවසේදී විශේෂ වුණු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. ඉදිරියේදී විදේශගත ශ්‍රමිකයින් කුමන ආකාරයෙන්ද අනුමත කරන්නේ, කුමන ආකාරයෙන්ද ඔවුන්ගේ ප්‍රමාණය රට තුල තහවුරු කරන්නේ. will not target number of expat but number of jobs held by them. ඔවුන් ප්‍රමාණය ගැන නෙවෙයි, ඔවුන් විසින් දරනු ලබන රැකියා ප්‍රමාණය පිළිබඳයි මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙන්නේ. ඒ අනුව විදේශගත ශ්‍රමිකයින් හැකිතාක් දුරට අවම කරන්නට බලාපොරොත්තු වෙනවා. එය ශ්‍රම වෙළඳපොළට බලපෑම් ඇති කර නොගන්නා ආකාරයෙන් සිදු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කතානායකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ අල්රායි වාර්තාවට අනුව demographic imbalance proposal put forth by the Speaker of Parliament. මේ වන විට යම් ආකාරයේ අසමතුලිතතාවයක් පවතිනවා. එය තුලිත තැනකට රැගෙන ඒමට සඳහායි මේ වන විට සූදානම් වන්නේ. ඒ අනුව සමස්ත රටේ පවතිනා number of expat working in particular job do not exceed 20%. ඒ අනුව පවතිනා වූ රැකියාවලින් 20%කට වඩා විදේශගත ශ්‍රමිකයින්ට ලබා නොදිය යුතුයි. සෙසු සියලු රැකියා කුවේට් ජාතිකයින් හට පවරා දෙන්නට කටයුතු කළ යුතුයි. ඒ අනුව this is not the first proposal that is being reviewed by the parliament in regards to the reducing the number of expats. විශේෂයෙන්ම මේක නෙවෙයි පළවෙනි යෝජනාව විදේශගත ශ්‍රමිකයෝ අයින් කරන්නට ඕනේ කියලා. හැබැයි හැම තැනකදීම විදේශගත ශ්‍රමිකයෝ අයින් කරලා කුවේට් මිනිසුන්ට ඉන්න බැරි වුණා. තමන්ගේ බත් පිගානේ ඉඳලා වැසිකිළිය දක්වා වෙනත් මිනිහෙක් ලවා කරගන්නට කුවේට් ජාතිකයෝ කටයුතු කරන්නේ. එහෙම තුනකදී ඔවුන් සුරක්ෂිතතාවයේද පරිසරයේද ඔවුන්ගේ ආරක්ෂාවද ඔවුන්ගේ පිරිසිදුකමද මේ කියන සියලු දේ පිළිබඳ ඔවුන්ගේ අවධානය බොහොම අඩුයි. ඒ සියලු දේ ඔවුන් යථා තත්ත්වයට පත් කරන්නේ ඔවුන් ආපහු පුරුදු විදිහට මහ පොළොවේ ජීවත් කරන්නේ මේ විදේශගත ශ්‍රමිකයෝ විදිහට එන අහිංසක මිනිස්සු දුක් විඳලා. 360,000 expats will be affected by the short term plans. මේ කෙටි කාලීන ක්‍රියාවලිය හරහා 3,60,000ක් වුණු විදේශගත ශ්‍රමිකයින්ට බරපතල අවදානමකට යන්නට වෙනවා. ඒ වගේම නීති විරෝධී පර්මිට් තියන අයට, ඒ වගේම මේ වයස අවුරුදු 60 ඉක්ම වූ අයට මේ වෙදි පැහැදිලි අභියෝගයකට පත් වෙනවා. මේ සියලුම එකතුවත් එක්ක 3,60,000 විදේශගත ශ්‍රමිකයින්ට බරපතල අවදානමක් මේ වන විට කුවේට් රාජ්‍යය තුල පැන නගමින් පවතිනවා කියන කයයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් 70%ක් සමස්ත කුවේට් ජාතිකයින් අනුපාතයෙන් 70%ක් විදේශගත ශ්‍රමිකයින්ට accounts යනවා. යන total around 3.4 million compared to the 1.4 Kuwaiti population. ඒ අනුව සමස්ත ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් කුවේට් වෙන් වී තිබෙනවා. එවන් පරිසරයක් ඇතුළතයි උපරිමය සීමාවක් සහ අවම සීමාවක් මේ වන විට කුවේට්හි සිටින විදේශගත ශ්‍රමිකයින් සඳහා පනවන්නට රජය කටයුතු කර තිබෙන්නේ. සවිස්තර වාර්තාව අපි ඔබට ගෙනේ මේ ලංකාවේ කිසිදු මාධ්‍යයක් මේ පිළිබඳ වාර්තා කර නැහැ. ඒ නිසා මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ මේ දේවල් ඔබේ ජීවිතයේ ඔබ අප සමගින් නිරන්තරයෙන් අත්වැල් බැඳ ගන්න බව දන්නවා. ඔබේ ජීවිතය පිළිබඳ පැහැදිලි අවධානමක් තියෙනවා මේ වෙලාවේ. ඒ නිසා ඒ නිරාවරණය කරගන්නට අවශ්‍ය පරිසරය සකසා ගන්නටයි අප ඔබට මේ පුවත් රැගෙන එම සිදු කරනු ලබන්නේ. සෞදි අරාබියාවේ පුවතකටත් අප අවධානය යොමු කරනවා. ඒ අනුව මේ වෙද්දී සෞදි illegal therapies යනුව යම් ආකාරයෙන් කිසිදු ආකාරයේ නෛතිකමය බැඳීමක් සහ වෘත්තීමය ආයතනයකින් ලබා දුණු සහතිකයක් නොමැතිව මෙඩිකල් තෙරපිය මේ ආකාරයේ තෙරපිස් කියන දම් බොහොම ප්‍රසිද්ධයි. සෞදි වුමන් සෞදි ජාතික කාන්තාවක් තමයි මේ ආකාරයෙන් අත්දැකීමකට ගෙන තිබෙන්නේ. කිසිදු බලපත්‍රයක් නැතුව ඇයටම හිමි සම් ආකාරයෙන් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. එහිදී මෙඩිකල් තෙරපිස් ලබා දෙන වෛද්‍ය ප්‍රතිකර්ම ලබා දීලා තියෙනවා. ඒක බරපතල අවදානමක්. මේ නිසා මේ දේවල් මත පදනම එනර්ජි ඇන්ඩ් සවුන්ඩ් කියලා අය හඳුන්වලා තියෙන්නේ. ඒ හරහා බලාපොරොත්තු වී වැඩ කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් මේ වෙද්දී අය අත්අඩංගුවට ගන්නට සෞදි පාලන අධිකාරිය මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම අපි විශේෂයෙන් කියන්න ඕනේ සෞදියේ ඔබට දින දෙකක නිවාඩුවක් හම්බ වෙනවා. ඔබ රාජ්‍ය සේවය නම් ඒ වගේම පුද්ගලික අංශය කෙනෙක් නම් එක් දිනයක නිවාඩුවක් හම්බ වෙනවා. ඒකට හේතුව තමයි සෞදි අරාබියාවේ ජාතික දිනය මූලික කරගැනීමෙන් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ අනුව 23 24 සැප්තැම්බරයේ නිවාඩු රජයේ සේවකයෙක් නම් අනේ පෞද්ගලික අංශය නම් සැප්තැම්බර් 23 වෙනි බදාදා ඔබ හැමෝටම නිවාඩු. සෞදි නැෂනල් ඩේ හොලිඩේ ඒ අනුව සෞදි ජාතික දිනයට අදාළ නිවාඩු දින යන්නේ ඒ ආකාරයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ. එතනින් පසු අපි අවධානය යොමු කරනවා ඕමාන් රාජ්‍යයට. ඔමාන් රජය වාර්තා කරනවා මේ වෙලෙදි සෙකන්ඩ්
ඉකොනොමික් ස්ටිමියුලයිස් පැකේජ් යනුවෙන් වාර්තා කරනවා. මේ වෙද්දී ආර්ථිකය යලි ගොඩනංවා ගැනීම සඳහායි කොරෝනා වලින් පසුව ඇති වී තත්ත්වය සඳහා දෙවනි ආර්ථික වැඩපිළිවෙල මේ වෙද්දී ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. with shops open in again and adhering to COVID-19 precautions. මේ වෙද්දී වෙළඳ සැල් සියල්ල ඕපන් වෙනවා, විවෘත වෙනවා COVID-19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව. ඒ වගේම මේ වන විට ඔවුන් කටයුතු කරමින් තිබෙනවා ආර්ථිකය බූස්ට් කරන්න, විශේෂයෙන් බැංකු පද්ධතිය, මූල්‍ය ආයතන සහ අනෙකුත් ආයතන මේ සියලුම දේවල් මූල්‍යමය සම්බන්ධ ආයතන මගින් ආර්ථිකයේ පවතිනා වූ තත්ත්වයන් මගහරවාගෙන සියලුම දෙනා එකට එකතුව මේ වන විට ආර්ථික වැඩපිළිවෙල ගෙන යා යුතුයි කියන තැනක ඔවුන් සිටින බවට තමයි වාර්තා වන්නේ. ඒ අනුව ඕමානය ආර්ථිකමය සහන රසක් සමගින් ආර්ථික වැඩපිළිවෙලකට මේ වන විට අවතීර්ණ වී ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා බහරේන් රාජ්‍ය තොරතුරු වලටත්. බහරේන්හි 644ක් අද දවසේ ආසාදිත වී තිබෙනවා. ඒ අනුව 301ක් සුවය ලබා තිබෙනවා. කෙසේ වෙතත් බහරේන් වල තත්ත්වය ගත්තහම බහරේන් resume visa on arrival service for 68 countries. රටවල් 68කට බහරේන් on arrival visa ලබා දීමේ සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ අවශ්‍ය පරිසරය සකස්ලා දීලා තියෙනවා. on වාර්තා කර තියෙනවා Bahrain has announced it's resuming its visa on arrival service which according to the Bahrain airport company is now open to travel from 68 countries. රටවල් 61කට මෙහිදී අඳුරලා තියෙනවා. entry is restricted to Bahraini citizens, residents, GCC citizens who do not need visa, passenger eligible to obtain a visa on arrival, passengers with valid visa, diplomats, military person, airline crew, the holders of official service and UN passports යනුවෙන් වාර්තා කර තිබෙනවා. යනුව මේ සියලු රාජ්‍යයන්ට පරිබාහිරව ඇතුල් කරගන්න කොටසක් ඉන්නවා. ඔවුන් පිළිබඳත් මේ වෙද්දී බහරේන් රාජ්‍ය කරන ලද දැනුම් දීමයි අප උපුටා ගත්තේ. ඒත් එක්කම මැද පෙරදිග කලාපය පිළිබඳ තවදුරටත් තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ජෝර්දානයේ first COVID-19 cases confirmed in Jordan camp for Syrian refugee. ඒ අනුව සිරියානු වශයෙන් සිටින සරණාගතයින් ජෝර්දානයේ කැම්ප් වල ඉන්නවා. මේ කැම්ප් ඇතුළෙන් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීම සිදුව තිබෙනවා. එය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ අනුව එය කොයිතරම් දුරට පැතිරියක්ද කියන ප්‍රශ්නය පැහැදිලි අභියෝගයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සරණාගත කඳවුරු වල ආසාදිතයින් වාර්තා වීම කියන්නේම පැහැදිලිවම බරපතල අවබෝධානමක් බවට පත් වෙනවා සෑම රජයකටම. ඒත් එක්ක විශේෂයෙන් වාර්තා කර තිබෙනවා මේ වෙද්දී Sputnik 5 what we know about the Russia coronavirus vaccine මේ යම් ආකාරයෙන් සාර්ථක ප්‍රතිලාභ පෙන්눔 කරමින් සිටින බවටත් තොරතුරු වාර්තා වෙනවා. Russia the first country to grant approval for COVID-19 vaccine. ලෝකයේ එකම රට පළමු රට COVID-19 වෙන්නතක් සඳහා අවසරය ලබා දුන්නු. The first batch of the COVID-19 vaccine Sputnik 5 vaccine passed the needed quality test and was released into the civil circulation. The health ministry said that statement on Tuesday. ඒ අනුව විශේෂ වාර්තාවක් ප්‍රකාශ කරමින් ඕන කියනවා මේ පිළිබඳ ජනතාවත් පාවිච්චි කර තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා මේ එන්නත සම්බන්ධයෙන්. ඒ හරහා අවසානයේදී මේ මහ ජනතාවට යොමු කරන්නට සූදානම්. President Vladimir Putin announcement on August 13th and Russia had become the first country to grant regulatory approval to the COVID-19 vaccine raise expectation. ඒ අනුව මේ වෙද්දී ඔවුන්ගේ එන්නත යම් ආකාරයෙන් සායනික පෙරපුහුණු සිදු කර නැහැ කියන චෝදනාවක් තිබුණා. හැබැයි මේ වෙද්දී වාර්තා වන ආකාරයට කොරෝනා වෛරසයට අදාළ මේ එන්නත පාවිච්චි කරන ප්‍රධාන රාජ්‍ය බවට පත්ව තිබෙනවා. it's announced that in the first country to grant regulatory approval. ඒ අනුව අගෝස්තු 13 වෙනිදා තමයි නීතිමය වශයෙන් අවසරය ලබා දුන්නේ මේ එන්නත ක්‍රියාත්මක කරන්න කියන කාරණේ වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම මේ වෙද්දී බරපතල අවදානම් පවතින රාජ්‍යයන් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අතර අවසාන වශයෙන් විශේෂයෙන්ම වාර්තා කළ යුතු කාරණ තිබෙන්නේ දකුණු සුඩානයේ වැනි රාජ්‍යයන් මේ වෙද්දී බරපතල ඛේදවාචකයකට ගමන් කරමින් තිබෙනවා. මේ තමයි අද දවසේදී අපි විශේෂයෙන් ඔබ වෙත ගෙන එන මැද පෙරදිග කලාපයේ පුවත්. අප ශ්‍රී ලංකා ට්‍රුත් YouTube නාලිකාව subscribe කරන්න, ඔබ වෙත අඛණ්ඩව තොරතුරු සම්පාදනය කරන්න අප සූදානම්. මේ සෑම තොරතුරක්ම ඔබ උපුටා ගන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන ප්‍රවෘත්ති පමණයි. ඒ හැරෙන්නට කිසිදු ආකාරයකින් අතේරෝල් හෝ අප නිර්මාණය කළ හෝ යම් යම් වාසි දක්වා කිසිදු ආකාරයකින් අපි තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. මේ සියලු දේ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රමිතිගත ආකාරයකින් වාර්තා කරන තොරතුරුයි. අප subscribe කරන්න, තවදුරටත් තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්.